ආයුබෝවන් සුබ උදෑසනක් දරුවනේ ඔබ අද මේ සහභාගී වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඔබ වෙත ගෙන එන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහනේ සංයුක්ත ගණිතය වැඩසටහන් මාලාව සමගයි. අපි මීට පෙර වැඩසටහන් වලදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු මූලාකෘති ප්‍රශ්න පත්‍ර දෙකම. ඒ කියන්නේ PO පේපර් එක සහ ඇප්ලයිඩ් පේපර් එක පේපර්ස් දෙකම අපි මීට පෙර වැඩසටහන් වලදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළා. අපි අද වැඩසටහනේ ඉඳලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරපු පුහුණු වීමේ ප්‍රශ්නාවලියේ තෝරාගත්ත ගැටලු වලින් අපි නිර්මාණය කරපු සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍ර දෙකක් PO සහ ඇප්ලයිඩ් සඳහා වූ ප්‍රශ්න පත්‍ර දෙක සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද අපි මුලින්ම PO පේපර් එකේ එහෙම නැත්නම් ශුද්ධ ගණිතය පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න 10 තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් අද පළවෙනි ගැටලුවට යොමු වෙමු. අපි බැලුවොත් ගැටලුව ax වර්ගයේ ධන bs ධන c ax වර්ගයේ ධන bs ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා. ඒතර එයාගේ මූල දෙක ඇල්ෆා බීටා කියලා දුන්නු ගමන් පුතේ අපිට මතක් වෙනවා මොකද්ද? ඇල්ෆා ධන බීටා ඍණ b යට a ඇල්ෆා බීටා c යට a. ඔය විදිහට මතක් වෙනවා. මෙන්න අපිට කියනවා මොකද්ද ගාන? මෙන්න මෙහෙම වර්ග සමීකරණයක් දීලා කියනවා. එයාගේ මූල ඇල්ෆා හා බීටා ඇසුරෙන් ලියන්න කියලා. මොකද්ද වර්ග සමීකරණය? x ධන 2 1 යට x සමානයි b වර්ගයේ බෙදීම ac. ඒතර වර්ග සමීකරණයක් කියලා පේන්නේ නැහනේ. මොකද කරන්නේවා? x වලින් ඔක්කොම ටික ගුණ කරමු. ඒතර මෙතනට x වර්ගය වෙනවා. මෙතන 2 තියෙනවා. මෙයාවත් මෙහෙට ගමුනේ. b වර්ගය බෙදීම ac. ඒක x ගෙන් ගුණ වෙනවා. ධන 1. හරිනේ? ඔක්කොම x ගෙන් ගුණ කළා. මෙයාවයි x ගේ මෙයා x වර්ගය මෙන්න මේ ධන 1 නියතයක් විදියට ඉතුරු වෙනවා. දැන් මෙයාගේ මූල ඇල්ෆා බීටා ඇසුරෙන් ලියන්න කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මේකේ විචල්්‍ය හැර. ඒ කියන්නේ විචල්්‍ය කියන්නේ x නේ. විචල්්‍ය හැර අනිකුත් සියලුම නියත. අනිකුත් සියලුම නියත ඇල්ෆා ධන බීටාගෙන් සහ ඇල්ෆා බීටාගෙන් ලියා ගන්න. මෙන්න පුතේ බලන්න. ඔයාලට පැහැදිලිද b වර්ගයේ බෙදීම ac කියන්නේ දැන් මෙන්න මේ දෙන්නගෙන් හිතුවොත් බලන්න එක පේනවද කියලා මේ ඍණ b බෙදීම a කියන එක වර්ග කරලා c බෙදීම a ගෙන් බෙදුවා. මොකද වෙන්නේ මේක ධන b වර්ගයේ බෙදීම a වර්ගය වෙනවා. මෙතන c බෙදීම a තියෙන හින්දා මොකද වෙන්නේ පුතේ? b වර්ගයේ බෙදීම ac කියන එක ලස්සනට එනවා. එහෙනම් ඍණ b බෙදීම a ගේ වර්ගය කියන්නේ මොකද්ද? ඍණ b බෙදීම a ගේ වර්ගය කියන්නේ ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය. c බෙදීම a කියන්නේ ඇල්ෆා බීටා. එහෙනම් b වර්ගයේ බෙදීම ac කියන්නේ මේකනේ. මෙතෙන්ට ආදේශ කරමු. x වර්ගය ධන 2යි ඍණ b වර්ගයේ බෙදීම ac කියන්නේ ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගයේ බෙදීම ඇල්ෆා බීටා. x ධන 1. මෙතන ඇල්ෆා බීටා පොදු හරය ගන්න. එතකොට මෙතන 2 ඇල්ෆා බීටා වෙනවා. මම මේ ඇල්ෆා බීටාව කපන්න සියලුම පද ඇල්ෆා බීටාකින් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? ඇල්ෆා බීටා x වර්ගය. මෙතන බලන්න පුතේ 2යි ඇල්ෆා බීටා නෙන්නේ. 2යි ඇල්ෆා බීටා එනවා. ඍණ මේක ප්‍රසාරණය කරගන්න. ඇල්ෆා වර්ගය බීටා වර්ගය 2යි ඇල්ෆා බීටා. ඔය තමයි x ගේ සෙට් එක. මෙතන එක නෙමේ ඇල්ෆා බීටාකින් ගුණ කරන්න බෑ. එතකොට මෙතනට ඇල්ෆා බීටා තමයි එන්නේ. මෙන්න සුළු කිරීම 2 ඇල්ෆා බීටා වාට පැහැදිලි කැපිලා යනවා කියලා. ඍණ එකක් එළියට දැම්මොත් ඇල්ෆා බීටා x වර්ගය අර එළියට දාන ඍණ එක මෙතන ඍණ කරනවා. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය x ධන ඇල්ෆා බීටා සමානයි 0යි. එතකොට දැන් මෙයාගේ සාධක අපි හිතමුනේ. සාධක කඩා ගන්න බලමු. ඇල්ෆා බීටා x වර්ගයේ පුතේ හැදෙන්නේ කොහමද මේ? ඇල්ෆා x උයි බීටා x උයි. මෙතන ඇල්ෆා වර්ගය හදන්න මෙතන ඇල්ෆා තියෙන්න ඕනේ. ඒතර ඇල්ෆා වර්ග x. මෙතන බීටා දාපුවම බීටා වර්ග x එනවා. දෙන්නම ඍණ වෙනවානේ. මැද පදේ හැදෙනවා පේනවද? ඇල්ෆා වර්ග x ඍණ බීටා වර්ග x ඒකත් ඍණ. ඒතර ඍණ ඇද්දාම ඇල්ෆා වර්ගය දාන බීටා වර්ග x. මෙන්න ඇල්ෆා බීටාත් හැදෙනවා. එහෙනම් ඔන්න x මොනවද දෙන්නේ? බීටා බෙදීම ඇල්ෆා වෙනවා මෙතනින්. එහෙම නැත්නම්
මෙතනින් එනවා ඇල්ෆා බෙදීම බීටා කියලා. ඔය විදිහට අපිට වර්ග සමීකරණයේ මූල දෙක ඇල්ෆා හා බීටා ඇසුරෙන් හොයාගන්න පුළුවන් වෙනවා. අපි බලමු එතකොට දැන් මේකේ දෙවෙනි ගැටලුව. හොඳයි දරුවනේ. අපිට දෙවෙනි ගැටලුව විදිහට අසමානතාවයක් තමයි දීලා තියෙන්නේ. බලන්න අසමානතාවය අපිට තියෙනවා 12 බෙදීම x ඍණ 3 කුඩායි හෝ සමානයි x ධන 1 කියලා. අසමානතාවයේ විසඳුම් කුලකේ සොයන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපි අනිවාර්යෙන් දන්නවා මේකේ පළවෙනිම කාරණාව කවදාවත් අසමානතාවයක x ඍණ 3 මෙහෙට ගුණ කරන්න බෑ. හරස් ගුණ කරන්න බෑ. මොකද හේතුව x ඍණ 3 අපි ධනද ඍණද කියලා දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපිට යාගෙන් ගුණ කරන්න අයිතියක් නැහැ. නේ? අසමානතාවයක එහෙම ගුණ කරන්න බෑ. මොකද කරන්නවා? මෙයාව මෙහෙට ගමුනේ. 12 බෙදීම x ඍණ 3 තියෙනවා. මේක x ධන 1 වෙලා මේ පැත්තට පනිනවා. එතකොට මේ පැත්ත බිඳුව. එතකොට පොදු හරය x ඍණ 3 ගන්න පුළුවන්. මෙතන 12යි. මෙතන x ධන 1 x ඍණ 3ත් එක්ක ගුණ වෙනවනේ. අපි එකපාරම සුළු කරමුනේ. x වර්ගයේ ඍණ 2x ඍණ 3 නේද? x ඍණ 3 x ධන 1ත් එක්ක ගුණ කරපුවම ওই විදිහට. අපිට මේකෙන් ඍණ එකක් එළියට දැම්මොත් x වර්ගය ඍණ 2x මෙතන ඍණ 3 මේ ඍණ එකත් එළියට දාපුවම මෙතන ඍණ 12 වෙනවා. ඔක්කොම ඍණ 15යි. කුඩායි හෝ සමානයි බිඳුවයි. අන්න පුතේ අපිට ත්‍රිපද ප්‍රකාශන දෙකක් ත්‍රිපද ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. උඩ සාධක කඩන්න පුළුවන් නේ x පස්වරක් 3. මෙයා ඍණ මෙයා ධන. ඔන්න ඔය විදිහට අපිට සාධක 3ක් නිර්මාණය කරගන්න සාධක 3ක් හදා ගන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? අපේ සංඛ්‍යා රේඛාවේ x අක්ෂය x සමානයි ඍණ 3 x සමානයි ධන 3 සහ x සමානයි 5 කියන තැන් තුනෙන් අපිට මේක වෙන් කරගන්න පුළුවන්. ඒතර අපිට පරාස කීයද? පරාස 4ක් එනවා. අපි එක එක පරාසය තුල මේ අසමානතාවයට මොකද වෙන්නේ කියලා බලමු. මේ අසමානතාවයට මොකද වෙන්නේ කියලා බලමු. ඒතර අපි බලමු දැන් ඍණ 3ට වඩා අඩු එකක් ඍණ 4 වගේ දාලා මෙතන ඉස්සරහ ඍණ ලකුණ තියෙනවා. ඍණ 4 දාපුවම මේකත් ඍණ මේකත් ඍණ අපිට පැහැදිලි x ට ඍණ 4 දාපුවම මේකත් ඍණ. ඒතර අන්තිම උත්තරේ ධන වෙනවනේ. අන්තිම උත්තරේ උඩ ඍණ බෙදීම ඍණ කියන්නේ උත්තරේ ධන වෙනවා. එතකොට ඍණ 3යි අතර වාට බිඳුව වගේ දාන්න පුළුවන්. එතකොට ඍණ වෙනවා මේක විතරක් ධන වෙනවනේ. යට ඍණ එක්කෙනයි වෙනස් උනේ. එතකොට අන්තිම උත්තරේ ඍණ. එතකොට වාට ওই විදිහට මේ ටික ධන වෙයි මේ ටික ඍණ වෙයි. එතකොට ওই විදිහට අපිට එක එක පරාසයේ මොකද වෙන්නේ කියලා මෙයාගේ ලකුණ පරීක්ෂා කරගන්න පුළුවන් මේ ප්‍රකාශනේ. දැන් ගැටලුව බලන්න. ගැටලුවේ කියන්නේ මෙයා මොකද වෙන්න ඕනේ? බිඳුවට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ වෙන්න ඕනේනේ. ඍණ වෙන්නේ කොයි ටිකේද? මේ ටිකේ ඍණ වෙනවා. සහ මේ ටිකේ ඍණ වෙනවා. හැබැයි අමතක කරන්න එපා සමාන වෙන්න පුළුවන් බිඳුවට. දැන් බිඳුවට සමාන වෙන්න පුළුවන් කිව්ව ගම මේ බෝල ඔක්කොම පාට කරගෙන යනවද? එහෙම කරන්නේ නැහැ. හොඳට කල්පනාවෙන් බලන්න ඕනේ. බිඳුවට සමාන වෙන්නේ මෙයයි බිඳුව වුණාම. ඒ කියන්නේ x සමානයි 5 වෙලාවේ x සමානයි 5 වෙලාවේ සහ x සමානයි ඍණ 3 වෙලාවේ. x සමානයි 3 වුණොත් මොකද වෙන්නේ? යටනේ බිඳුව වෙන්නේ. ඒතර ප්‍රකාශනය අනන්ත වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ. ප්‍රකාශනයේ බිඳුව වෙන්නේ මේ දෙන්න බිඳුව වෙද්දී විතරයි. හරිද? එහෙනම් අපිට දැන් ඔන්න විසඳුම් කුලක ඉදිරිපත් කරන්න පුළුවන්. x මොකද වෙන්න ඕනේ? ඍණ 3ට වඩා ලොකුයි 3ට වඩා පොඩි සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් x විශාලයිව සමානයි 5 වෙන්න පුළුවන්. ඒ විදිහට අපිට පළවෙනි ගැටලුව සහ දෙවෙනි ගැටලුව විසඳීම අවසන් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ මේ පේපර් එකේ ඉතුරු ගණන් තුන ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම කසුන් සර්ට ආරාධනා කරනවා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි දැන් යොමු මේ පේපර් එකට දාලා තුන්වෙනි ගැටලුව වෙත. ඒතර තුන්වෙනි ගැටලුව අපිට සාමාන්‍ය විදියට සංකල්ප සංයෝජන අසුරෙන් තමයි ගැටලුව දීලා තියෙන්නේ. ඒතර මේ ගැටලුවේදී අපිට කියලා තියෙනවා ගැහැණු ළමුන් 4 දෙනෙකු සහ පිරිමි ළමුන් 4 දෙනෙකු. ඒතර අපිට ගැහැණු ළමෙන් 4 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයිනුත් 4 දෙනෙක් ඉන්නවා. මම G කියලා ගත්තා ගැහැණු ළමයි B කියලා ගත්තා පිරිමි ළමයි. ඒතර දැන් මේ 4 දෙනා සහ මේ ඉන්න අපිට ළමයි 8 දෙනාව ගත්තොත් අපිට පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා මේ ළමයි 8 දෙනාව පේලියක වාඩි කරවන්න පුළුවන් ආකාර ගණන. එහෙනම් දුවල පුතාලට පැහැදිලි වෙන්න ඕනි වාඩි කරවීමක් කියලා කියන්නේ මේක සකස් කිරීමක්.
ඒතර සකස් කිරීමක් කියලා කියන්නේ මේක ඇවිල්ලා සංකරණ ගැටලුවක්. එහෙනම් සකස් කිරීමක් නිසා අපිට මෙතනදී සංකරණ ගැටලුවක් විදිහට අපිට මේක සකස් කරගන්න පුළුවන්. ඒතර මෙතන අපිට දුලු පුතාලට පේනවා මෙතන ළමයි 8 දෙනෙක් විදිහට අපිට කිසිම සීමා කිරීමක් නැතුව පළවෙනි ගැටලුව විසඳන්න පුළුවන්. ඒතර පළවෙනි ගැටලුවේදී අපිට කියලා තියෙන්නේ මේ ළමයි 8 දෙනා ගැන. නැත්නම් ගෑනු ළමයි ගැන හෝ පිරිමි ළමයින් ගැන විශේෂ සඳහනක් මේ ගැටලුවේදී මුල් කොටසට අදාළව අපිට කතා කරලා නැහැ. එහෙනම් මේ ළමුන් 8 දෙනා වාඩි කරවන්න පුළුවන් ආකාර ගාන දුලු පුතාලට පේන්න ඕනේ ක්‍රමාරෝපිත 8 ආකාරයකට ලබා ගන්න පුළුවන්. එහෙනම් දුලු පුතාලා දැන් තියෙන මේ ක්‍රමාරෝපිත 8 සුළු කරන්න සාමාන්‍ය ක්‍රමාරෝපිත 10ට වඩා අඩු අවස්ථාවලට එනකන් දුලු පුතාලා අවසාන පිළිතුර සුළු කරලා තියන්න අමතක කරන්න එපා. හරිද? එහෙනම් මේ ක්‍රමාරෝපිත 8 වෙනකන් අගයන් ටික දුලු පුතාලට සුළු කරලා තියන්න පුළුවන්. අතර මේ අවසාන පිළිතුර අපිට ලැබෙනවා 30240ක අගයක්. එතන මේක දුලු පුතාලා සුළු කරලා බලන්න. බැලුවට පස්සේ මේකේ මේ අගය අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ ගැටලුවේදී දෙවෙනි කොටස විදිහට අපිට කියනවා ගැහැණු ළමුන් දෙදෙනෙකු විශේෂ ගැහැණු ළමුන් දෙදෙනෙකු. අන්න අපිට දැන් සීමා කිරීමක් ලැබෙනවා. කොහොමද ලැබිලා තින්නේ? මේ ඉන්න ගැහැණු ළමුන් 4 දෙනාගෙන් විශේෂ ගැහැණු ළමුන් දෙදෙනෙකු. දැන් මම මේ විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා ගන්නම් AB කියලා. මෙන්න අපේ විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා. ඒතර මේ දෙන්නට අමතරව තව ගැහැණු ළමුන් දෙදෙනෙකු මේක ඇතුළේ තියෙනවා. මේක ඇතුළේ ඉන්නවා. ඒතර අපිට කියනවා මෙන්න මේ කියන විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා එකට වාඩි නොවනසේ පියලියක වාඩි කරවන්න පුළුවන් ආකාර ගණන. එහෙනම් දුලු පුතාලා මතක තියාගන්න අපිට කවුරු හරි දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් එකට සිටින අවස්ථාවක් හෝ එකට නොසිටින අවස්ථාවක් ගැන කතා කරලා තිබ්බොත් අපිට ගාන මේ ගැටලුව විසඳන්න නම් අනිවාර්යයෙන්ම මේ අදාළ කොටස් ටික එකට ඉන්න ආකාර ප්‍රමාණය අපි මුලින් හොයාගෙන ඉන්න වෙනවා. ඒතර අපිට මේ ගැටලුව විසඳන්න තියෙන හොඳම විදිහ තමයි මුළු ආකාර ගණනෙන් අර එකට සිටින ආකාර ගණන අඩු කිරීම. එහෙනම් මම ගන්නම් මෙන්න මේ විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා එකට සිටින ආකාර. ඒතර දුලු පුතාලට මතක ඇති මේ වගේ දෙදෙනෙක් එකට සිටින ආකාරයක් ගැන අපිට අහලා තිබ්බොත් අපි මේ දෙදෙනා දෙදෙනෙක් විදියට නෙමෙයි එක්කෙනෙක් විදියට හිතන්න ඕනේ. දැන් බලන්න අපිට පිරිමි ළමයි 4යි ගැහැණු ළමයි දෙදෙනයි මෙන්න මේ එක ළමයයි ඉන්නවා. එතකොට විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා එකට සිටින ආකාර ගණන නේද? එකට සිටින ආකාර ගණන අපිට එන කොහමද? මෙතන 4යි 6යි ඔක්කොම ක්‍රමාරෝපිත 7 ආකාරයකට වාඩි කරවන්න පුළුවන්. හැබැයි මෙතනදී දුල පුතාලට අමතක වෙන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ AB කියන දෙන්නම්. දැන් අපි හිතමු මුලින් Aව වාඩි කරා ඊට පස්සේ Bව වාඩි කරා. අපිට දැන් මේ දෙදෙනාම එක ළමෙක් විදියට හිතුවට මේ දෙදෙනා මේ දෙන්න අතර මාරු කරන්නත් පුළුවන් නේද? Aට පස්සේ B වාඩි කරන්නත් පුළුවන් Bට පස්සේ A වාඩි කරන්නත් පුළුවන්. එහෙනම් විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ විදියට මේ දෙදෙනා එකට වාඩි කරවන්න පුළුවන් ආකාර ගණනුත් මේක වැඩි විය යුතුයි. මොකද මේ සෑම ආකාරයක් ඇතුළෙම මේ AB දෙදෙනා මාරු වෙන්න පුළුවන් නේද? එහෙනම් අපිට මේකත් ඒ දෙදෙනා මාරු වෙන්න පුළුවන් ආකාර ඒ කියන්නේ ක්‍රමාරෝපිත දෙකකින් වැඩි කරන්න පුළුවන්. හොඳයි. දැන් මේ තියෙන මොකද්ද එතකොට? මේ ළමුන් දෙදෙනා විශේෂ ගැහැණු ළමුන් දෙදෙනා A සහ B එකට සිටින ආකාර ගණන. එහෙනම් දැන් අපිට පුළුවන් එකට නොසිටින ආකාර ටික හොයන්න. එකට නොසිටින ආකාර කියලා කියන්නේ මෙන්න මේ මුළු ආකාර ගණනෙන් එකට සිටින ආකාර ටික අඩු කරා නම් හරි. නේද පුතේ? එතකොට මේ කොටස සුළු කරා නම් දුල පුතාලට අවසාන පිළිතුර ලැබෙයි 2880ක් වගේ අගයක්. එතකොට මෙන්න මේ විදිහට මේ ගැටලුවේ මේකේ පළවෙනි අගය හරි. එහෙනම් දුව පුතේ දැන් දුල පුතාලට පැහැදිලි මේ කොටසේ අපිට ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ ළමුන් 8 දෙනා කිසිම සීමා කිරීමකින් තොරව වාඩි කරවන්න පුළුවන් ආකාරය කියන්නේ සංකරණ අවස්ථාව ගත්තොත් ක්‍රමාරෝපිත 8 ආකාරයකට අපිට සුළු කරන්න පුළුවන්. ඒතර දුලු පුතාලා දන්නවා ක්‍රමාරෝපිත 8 කියන්නේ 8 සිට 1 දක්වා ගුණිත කොටස් ටික. එහෙනම් මේක අපිට අවසාන පිළිතුර විදියට ලබා ගන්න පුළුවන් මේක ගුණ කරලා බලන්න. ඒතර දැන් මේකේ අපි දෙවෙනි කොටසට යමු වුණොත් අපිට මේ ගැටලුවේදී කියනවා විශේෂ ගැහැණු ළමුන් දෙදෙනෙකු එකට නොසිටින ආකාරයක් ගැන. එහෙනම් දුවල පුතාලා මතක තියාගන්න විශේෂ ගැහැණු ළමුන් දෙදෙනෙක්. එහෙම නැත්නම් මේ අපිට ලබා දීලා තියෙන පද්ධතියේ කවුරුන් හෝ කිහිප දෙනෙක් එකට ඉන්න අවස්ථාවක් හෝ එකට නැති අවස්ථාවක් විස්තර කරන්න කියලා කිව්වොත් දුවල පුතාලා හොඳට මතක තියාගන්න මේ ගැටලුව කොහොම කරත් අපිට විසඳන්න වෙන්නේ ඒ අදාළ කොටස් ටික එකට සිටින ආකාර ටික සෙව්වට පස්සේ.
ඒ නිසා මුළු ආකාර ගණනෙන් අපිට එකට සිටින ආකාර ගන්න අඩු කරලා මේකේ දෙවෙනි කොටස අපිට විසඳන්න පුළුවන්. එහෙනම් දැන් සීමා කිරීමක් තියෙනවා. එහෙනම් ගෑනු ළමුන් දෙදෙනාක මම විශේෂ ගෑනු ළමුන් දෙදෙනා AB විදියට ගන්නවා. එතකොට අපිට තව ගෑනු ළමුන් දෙදෙනෙක් ඉන්නවා නේද? දැන් අපිට මෙතන තියෙනවා විශේෂ ගෑනු ළමුන් දෙදෙනා. එතකොට මේ දෙදෙනා එකට වාඩි කරවනවා නම් අපි මේ දෙදෙනා දෙන්නෙක් විදියට නෙමෙයි එක්කෙනෙක් විදියට සලකන්න ඕනේ. එතකොට අපිට මෙතනින් හොයාගන්න පුළුවන් එකට සිටින ආකාර ගණන. නේද? ඒතර එකට සිටින ආකාර ගණන කියලා කියන්නේ කීයද? මෙතනින් දුවල පුතාට ලැබෙනවා ළමුන් පිරිමි ළමුන් 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනාට කිසිම සීමා කිරීමක් නැහැ. ඒක නිසා ඒ 4ම අපි ගන්නවා. මේ ගැහැණු ළමුන් දෙදෙනාට සීමා කිරීමක් නැහැ. එතකොට ඔක්කොම 6යි. එතන මේ ගැහැණු ළමයාත් එක්ක අපිට ගැහැණු ළමුන් 7 දෙනෙක් මාරු කරවන්න පුළුවන් ආකාර ගාන ක්‍රමාරෝපිත 7ක් විදියට ලබා ගන්න පුළුවන්. එතන දුවල පුතාලා මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න මේක දුවල පුතාලාට අමතක වෙන්න පුළුවන්. ඒ තමයි මේ AB කියන දෙදෙනා මේ සෑම ආකාරයකදීම ඒ දෙදෙනාට නැවත මාරු වෙන්න පුළුවන් BA විදියට නේද? ඒතර මේ දෙන වාඩි කරවට පස්සේ AB සහ BA ආකාරයට මේ දෙන්න මාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේ සෑම ආකාරයකින්ම මේ දෙදෙනා මාරු කරවන්න පුළුවන් ආකාර ගාන ක්‍රමාරෝපිත දෙකෙන් අනිවාර්යයෙන්ම ගුණ කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ ආකාර ටික දුල පුතාලට ලැබෙනවා. මෙතනින් සුළු කරලා අගය ලබා ගන්න. මම මේකේ අවසාන පිළිතුර විදිහට දුල පුතාලට මේ දෙන්න අඩු කරාට පස්සේ නාගය මම දුල පුතාලට පෙන්නන්නම්. එතකොට අපෙන් අහන්නේ එකට නොසිටින ආකාර නේද? එහෙනම් එකට නොසිටින ආකාර කියලා කියන්නේ කවුද? මෙතන තියෙන මුළු ආකාර ගන්න ක්‍රමාරෝපිත 8ක්. එහෙනම් එයාගෙන් අඩු වෙන්න ඕනි එකට සිටින ආකාර ක්‍රමාරෝපිත 7 වතාවක් ක්‍රමාරෝපිත 2ක් නේද? එහෙනම් මෙන්න මේ අගය සුළු කරොත් දුල පුතාලට අවසාන පිළිතුර විදිහට ලැබෙනවා 30240. මේ දෙකත් දුවල පුතාලා සුළු කරලා පෙන්නලා තියන්න. දැන් අපි යමුමු මේ ගැටලුවේ අවසාන කොටසට. අවසාන කොටසේදී අපිට කියනවා කිසිම ගැහැණු ළමයින් දෙදෙනෙකු එකට වාඩි නොවනසේ වාඩි කරවිය හැකි ආකාර ගණන නේද? දැන් අපිට මේක දිහා බැලුවොත් දැන් මෙන්න තියෙනවා පුටු 8ක්. මේ පුටු 8ේදී අපිට පිරිමි ළමුන් ටික මේ විදිහට වාඩි කරොත් B1 B2 B3 B4 විදිහට මේ දෙන්න මේ පිරිමි ළමුන් දෙදෙනෙක්ගේ අතරේ අපිට ගැහැණු ළමයෙක් වාඩි කරවගෙන යන්න පුළුවන්. නේද? එතකොට මොකද වෙන්නේ? දැන් පිරිමි ළමුන් දෙදෙනෙකු අතරින් ගැහැණු ළමයෙක් වාඩි කරවුවොත් අපිට මේ කිසිම ගැහැණු ළමුන් දෙදෙනෙකු එකට වාඩි කරවෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ආකාර ටික දුවල පුතාලාට දැන් තෝරා ගැනීමක් කරන්න පුළුවන් නේද? ඒතර පිරිමි ළමුන් 5 දෙනා, පිරිමි ළමුන් 4 දෙනා මෙන්න මේ පුටු 4 මාරු කරලා වාඩි කරවන්න පුළුවන් කොහමද? මේ පිරිමි ළමුන් 4 දෙනා මෙතන අපිට වාඩි කරවන්න පුළුවන් ක්‍රමාරෝපිත 4 ආකාරයකට. පිරිමි ළමුන් 4 දෙනා එකිනෙකා මාරු කරවන්න පුළුවන් ආකාර ගාන ක්‍රමාරෝපිත 4යි. ඒ වගේම ගැහැණු ළමුන් ටික. එහෙනම් ගැහැණු ළමුන් 4 දෙනා වාඩි කරවන්න පුළුවන් කොහමද? ඒත් අපිට ක්‍රමාරෝපිත 4 ආකාරයකට මේ 4 දෙනාවත් මාරු කරන්න පුළුවන්. එතන මෙතන සකස් කිරීමක් සිදු වෙලා අවසන් වන තෙක් අපිට මේකේ සුළු කිරීම කරන්න බෑ. ඒ කියන්නේ මේක සකස් කිරීම ඉවරනකම් මේකේ අවසාන සුළු කිරීම දුල පුතාලට මේක මේ අවසාන පිළිතුර විදිහට මේ අවස්ථා ඔක්කොගෙම ගුණිතය ලබා ගන්න ඕනේ. දැන් මෙතන මේකේ තව අපිට කොටසක් ලබා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මේ තියෙන ගැහැණු ළමුන් 5 දෙනා, මේ ගැහැණු ළමුන් 4 දෙනාව අපිට නැවත B1ට කලින්, ඒ කියන්නේ G1 මුලට දාලා මේ විදිහට අපිට වෙනස් කරලා ආකාර කිහිපයකට ලබා ගන්නත් පුළුවන්. එතකොට අපිට ඒ විදිහට ලබා ගන්න පුළුවන් මුළු ආකාර ටික අවසානයේ ලැබෙනවා ක්‍රමාරෝපිත 5ක් විදිහට. කියන්නේ G1 මෙතන ඉන්නවා සහ මෙතන ඉන්නවා. G2 මෙතන. ඒ විදිහට අපිට මේ G1ට අදාළව ස්ථාන 4ක් නෙමෙයි අපිට අවසාන ස්ථාන 5ක් අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට මුළු ආකාර ටික ක්‍රමාරෝපිත 5 වතාවක් ක්‍රමාරෝපිත 4 විදිහට ලැබෙනවා. එතකොට මේකේ පිළිතුර දුවල පුතාලට ලැබේ 2880ක් වගේ අගයක්. හොඳයි. දැන් අපි යමු මේ පේපර් එකට අදාළ 4 වෙනි ගැටලුව වෙත. හොඳයි. දුවේ පුතේ මේ 4 වෙනි ගැටලුවේදී අපිට දීලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක්. මේ සංකීර්ණ සංඛ්‍යාවේදී අපිට පළවෙනි කොටසේදී කියලා තියෙනවා z කියන සංකීර්ණ සංඛ්‍යාව ඍණ 1 ධන මූල 3යි i ආකාරයක්ලු මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය සහ ප්‍රතිබද්ධය සොයන්න. ඒතර සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය හොයන විදිහ දුල පුතාලා දන්නවා. අපි මීට කලින්
සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිත ගැටලු විසඳීමේදී දුවල පුතාලට මේක මතක් කරා. තාත්වික සහ අතාත්වික කොටස් වල වර්ගයන්ගේ එකතුවේ වර්ගමූලය නේද? වර්ගයන්ගේ එකතුවේ වර්ගමූලය අන්න දුවල පුතාලට ලැබෙනවා ඒකක 2ක් විදියට. එතකොට මේ කොටසම අපිට විස්තරය හොයන්න කියලා කිව්වොත් දුවල පුතාලට මේ අගයන් ගන්න පුළුවන්. අපිට මේ සංකීර්ණ සංඛ්‍යාවේ VG ආකාරය අවශ්‍ය නම් ද්‍රවක ආකාරයට ලියා ගන්න පුළුවන්. මාපාංක Z වලින් වැඩි කරලා මාපාංක Z වලින් බෙදලා. ඉතින් මේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව අපිට මාපාංක Z වලින් වැඩි කරලා මාපාංක Z වලින් බෙදුවොත් මේක අපිට VG ආකාරයේ ද්‍රවක ආකාරයට හැරෙනවා. ඉතින් මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය වගේම මේ තියෙන්නේ මේක ඇසුරෙන් අපිට සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ලියා ගන්න පුළුවන්. එහෙනම් සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කියලා කියන්නේ cos θ සමානයි ඍණ භාගය වෙන θ-අගය. එහෙනම් දුවල පුතාලට මෙතනින් ලැබෙනවා 2යි 5 බෙදීම 3 ආකාරයක් විදියට. ඒතර මේ විදිහට අපිට ගැටලුවේ පළවෙනි කොටස අවසන් කරන්න පුළුවන්. මේ ගැටලුවේ දෙවෙනි කොටසේදී අපිට කියනවා z වර්ගය a ධන ib ආකාරයට ප්‍රකාශ කරන්න. දැන් මේ තියෙන අපේ z එක නේද? දැන් අපි මේක වර්ග කරමු. එනේ z වර්ගය කියන්නේ කවුද පුතේ? ඍණ 1 වර්ගය. ඊට පස්සේ මූල 3යි i ගේ වර්ගය සහ ඍණ 2යි මූල 3යි i නේද? ඒතර දුරු පුතාලා දන්නවා මූල 3යි i ගේ වර්ගය ගත්තොත් මූල 3ේ වර්ගය 3යි i ගේ වර්ගය ඍණ 1යි. එහෙනම් මෙතනින් දන්න එක සහ මෙතනින් ඍණ 3 ලැබෙනවා. ඒතර මෙතන ආගේ ඍණ 2ක් විදිහටත් මෙතන ඍණ 2යි මූල 3යි i විදිහටත් අපිට z වර්ගය ලබා ගන්න පුළුවන්. හොඳයි මේ විදිහට අපිට මේ ගැටලුවට අදාළ දෙවෙනි කොටසත් අවසන් කරන්න පුළුවන්. ඒතර මේ ගැටලුවේ තුන්වෙනි කොටසේදී මේක අපේ පළවෙනි කොටස මේක ගැටලුවේ දෙවෙනි කොටස බලන්න තුන්වෙනි කොටසේදී මොකක්ද අපෙන් අහන්නේ කියලා. තුන්වෙනි කොටසේදී අපෙන් අහනවා z වර්ග ධන pz තාත්වික වෙනසේ p තාත්වික සංඛ්‍යාවේ අගයන් සොයන්න. z වර්ග ධන pz නේද? දැන් z වර්ගය කියන්නේ කවුද පුතේ? මෙන්න මේ අගය. ඍණ 2 ඍණ 2යි මූල 3යි i. p z කියලා කියන්නේ කවුද? මෙන්න මේ අගය නේද? ඍණ 1 ධන මූල 3යි i. දැන් බලන්න මේකේ මේ කොටස තාත්විකයි මේ කොටස තාත්විකයි. එතන අපිට ලැබෙනවා ඍණ 2 ඍණ p කියන තාත්වික කොටසක් සහ ධන මූල 3යි p ඍණ 2යි මූල 3යි i ආකාරයේ අතාත්වික කොටසක්. එතන අපිට ගැටලුවේදී කියන්නේ තාත්වික කොටස මේ අදාළ අගයන් තාත්වික වෙනසේ මේ දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යාව තාත්වික වෙන්නේ අපෙන් අවශ්‍යතාවය අහන්නේ නේද? එහෙනම් තාත්වික වෙනවා නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ අතාත්වික කොටස බිඳුවක් කරගත්තා නම් හරිය නේද පුතේ? එහෙනම් දැන් අපි මේ අතාත්වික කොටස බිඳුවක් කරමු. බලන්න. මේ තියෙන කවුද? මූල 3 වතාවක් p ඍණ 2 නේද? එහෙනම් මේක බිඳුවක් වෙන්නේ කීයේදද? p සමානයි 2ේදී. එහෙනම් මෙන්න මේ විදිහට මේ සංකීර්ණ සංඛ්‍යාවේ අවසාන කොටසත් අපිට අවසන් කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ කෙටි ප්‍රශ්න පත්‍රයේම ඊළඟ ගැටලු 3 දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න මම ප්‍රගීත් සර්ට ආරාධනා කරනවා. හොඳයි දරුවනේ. එහෙනම් අපි දැන් අපේ ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ගැටලුවට යමු. පස්වෙනි ගැටලුවට යමු. බලන්න ලිමිට් x යන්නේ aටලු ලිමිට් x යන්නේ aට sin x ඍණ sin alpha sin x ඍණ sin a බෙදීම x ඍණ a. ඔන්න ගැටලුව. එතකොට මෙතන දැන් x ඍණ a තියෙන හින්දා අපි පොඩ්ඩක් හිතමු දැන් x ඍණ a තියෙනවා නම් අපිට උඩත් අර sin ඇතුලේ x ඍණ a හදාගත්තා නම් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් නේද? එහෙනම් උඩ x ඍණ a sin ඇතුලේ හදාගන්න අපිට ත්‍රිකෝණමිතියෙන් පොඩි වැඩක් කර හැකිනේ. sin ඍණ sin. මොකද sin ඍණ sin කියන්නේ පොතේ 2යි cos එකතු කළා දෙකෙන් බෙදුවා කෝණ දෙක sin අඩු කළා දෙකෙන් බෙදුවා. හරි නේද? එතකොට x ඍණ a තියෙන හින්දා උඩත් x ඍණ a හදන්න ගියාම වෙන්න මොකද උනේ? x ඍණ a බෙදීම දෙකක් ආවේ. හරි. අපි කලබල වෙන්න ඕනේ නැහැ. x ඍණ a යට තියෙනවනේ. මොකද කරන්නේ? මෙන්න මේ දෙක අරන් ඇවිල්ලා මෙයාගේ යටට දාන්න පුළුවන් අපිට නේ. sin x ඍණ a බෙදීම දෙක තියෙනවා. අර උඩ තිබ්බ දෙක යටත් යටටනේ. x ඍණ a බෙදීම දෙක බවටම පත් කරගන්න පුළුවන්. මේ දෙක මෙතෙන්ට ගෙනාවා. එතකොට දැන් ඔයාලට පැහැදිලි ලිමිට් එකේ x යන්නේ aට නම් දෙපැත්තෙන්ම අපි a අඩු කළොත් x ඍණ a යන්නේ බිඳුවට. එහෙනම් x ඍණ a බෙදීම දෙක යන්නේ කාටද? බිඳුවට තමයි. එහෙනම් මෙතන ලිව්වා අපිට මොකද්ද? ලිමිට් x ඍණ a බෙදීම දෙක
බිඳුවට යනවා කියලා. තව එකක් අපිට අමතක වුණා. මොකද්ද? මෙන්න මේක. ඒක ලියන්න ඕනේ. ලිමිට් x a ට යනකොට කවුද? cos x ධන a බෙදීම 2. දැන් බලන්න කට්ටියම ඉන්නව නේද? මෙන්න මේ දෙක මෙතන ඉන්නවා. sin x ඍණ a බෙදීම 2 ඉන්නවා. මෙන්න cos x ධන a බෙදීම 2. එතකොට ඔයාලට පැහැදිලි පුතේ මේක මොකද්ද වෙන්නේ? මේක මොකද වෙන්නේ? මේක 1යි. හරිද? sin θ බෙදීම θ බිඳුව රැද්දි 1යි. එහෙනම් මෙන්න x a ට යවන්න. x a ට යවපුවාම මෙතන 2a වෙනවා. බෙදීම 2. ඒ කියන්නේ මොකද උත්තරේ එන්නේ? cos a. cos a. ඔය විදිහට අපිට පස්වෙනි ගාන සීමාව ගැටලුව සරලව විසඳ ගන්න පුළුවන් වුණා. අපි බලමු දැන් අපේ 6 වෙනි ගැටලුව. හොඳයි දරුවනේ. 6 වෙනි ගාන අපි කියව ගත්තොත් වක්‍රයක පරාමිතික සමීකරණය, ඒ කියන්නේ x සහ y ව t කියන පරාමිතියෙන් දීලා තියෙනවා. පේනවනේ x සමානයි ওই විදිහට, y සමානයි ওই විදිහට. මේ මගින් t anu තාත්වික පරාමිතියක් කියලා දීලා තියෙනවා. t 1යි 3න් 1ට සමාන වෙන්න බැහැලු. අපි බලමු ඇයි ඒ කියලා. මෙන්න ලක්ෂයක් දීලා අහනවා අනුක්‍රමණය. මේ ලක්ෂයේදී අනුක්‍රමණය බව පෙන්වන්න තමයි තියෙන්නේ. එතකොට අපි බලමු අනුක්‍රමණය කියන්නේ හැමතිස්සෙම මොකද්ද? අනුක්‍රමණය කියන්නේ dy by dx. එතකොට අපිට දාමනීතිය දාන්න වෙනවා වගේ නේද? ඇයි අපිට මෙතන ගන්න පුළුවන් dx by dt. හරි. ගුණිතයක අවකලනය t තියාගෙන මේක අවකලනය කරන්න. මොකද වෙන්නේ? දෙක වතාවක් එක ඍණ t වෙලා මෙයාගේ අවකලනය ඍණ එකෙන් ಗುಣ කරන්න ඕනේ. ධන එක ඍණ t ගේ වර්ගය වතාවක් t ගේ අවකලනය එකයි. සුළු කිරීම ලේසියෙන් කරමු නේද? මොකද මේ එක ඍණ t අදින්න පුළුවන් එළියට පොදුයිනේ. එතකොට මෙතන ඉතුරු වෙනවා එක ඍණ t ඇද්දාම ඍණ 2යි t. එක ඍණ t ඇද්දාම එළියට මෙතන ඉතුරු වෙන්නේ එක ඍණ t. එතකොට අන්තිම උත්තරේ එන්නේ එතන එක ඍණ t එක ඍණ 3යි t. ඒ dx by dt. එතකොට මෙතන අපි බලමු dy by dt තරගෙන නේද? dy by dt තරගෙන. මොකද වෙන්නේ? t වර්ගයේ තියාගත්තා මෙයාගේ අවකලනය ඍණ 1යිනේ. ධන එක ඍණ t තියාගත්තා මෙයාගේ අවකලනය 2යි t. එතනින් අපිට පොදු සාධකයේ විදිහට එළියට අදින්න පුළුවන් t වනේ. එළියට දාමු t ව. මෙතන ඍණ t. මෙතන එතකොට t ඇද්දාම දෙක ඍණ 2යි t. t දෙක ඍණ 3යි t වෙනවා. එහෙනම් මේ දෙන්නා පාවිච්චි කරලා අනුක්‍රමණය ඕනේ. ඒ කියන්නේ dy by dx අවශ්‍ය අනුක්‍රමණය dy by dx. මොකද පුතේ dy by dx කියන්නේ දාමනීතිය. dy by dt අපි ගාව තියෙනවා ಗುಣ කිරීම dt by dx. dy by dt අර තියෙන්නේ t වතාවක් දෙක ඍණ 3යි t. එතකොට dt by ds කියන්නේ මේ තියෙන dx by dt ඈ. එහෙනම් dt by ds කියන්නේ එක බෙදීම මේ කැලනේ. එක ඍණ t එක ඍණ 3යි t. ওই විදිහට අපිට අවශ්‍ය කරන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න කියන කතන්දරේ. මොකද්ද කියන්නේ? t සමානයි භාගය විට එම ලක්ෂයේදී ස්පර්ශකයේ සමීකරණය සොයන්න කියලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතමු. මේ විදිහට වක්‍රයක් තියෙනවා. t සමානයි භාගයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ වෙලාවේ dy by ds ම තමයිනේ. ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ dy by ds ම තමයි. මොන වෙලාවේද? t සමානයි භාගෙදී. එහෙනම් අපි t සමානයි භාගෙ දීලා dy by ds ගමුනේ. t සමානයි භාගෙ දෙන්න මෙතෙන්ට මේ ආදේශ කරන්න. භාගයයි මෙතන 2 ඍණ 3 බෙදීම 2 වෙනවා. එක ඍණ මෙතන භාගයයි එක ඍණ 3යි t කියන්නේ භාගයයි. සුළු කරගන්න. එතකොට මෙතන දෙකෙන් එක තියෙනවා. මෙතන ඍණ දෙකෙන් එක වෙනවා. මෙතන භාගයයි මෙතනත් මෙතන ධන දෙකෙන් එකනේ 4යිනේ. මෙතන තමයි ඍණ දෙකෙන් එක වෙන්නේ. එතකොට අන්තිම උත්තරේ කීයද එන්නේ? ඍණ 1යිනේ.
හරි නේද? පොඩි සුළු කිරීමක් කරන්න තියෙන්නේ. ඍණ 1යි එතන උත්තරේ එන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය ඔන්න එනවා අපිට ඍණ 1යි කියලා. දැන් මෙතන x අගය සහ y අගය හොයාගන්න ඕනේ නේ. x අගය y අගයයි. අපිට සරල රේඛාවෙන් ඊට පස්සේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මෙතන x අගයයි y අගයයි හොයාගත්තා නම්. එතකොට බලන්න අපි x අගය මෙතනින් හොයමු. මොකද පුතේ x අගය වෙන්නේ දැන් t සමානයි භාගෙදී. t සමානයි භාගෙදී x අගය මෙතන භාගයයි එක ඍණ භාගය ඒකේ වර්ගය. මෙතන භාගයයි මෙතන ඉන්න අපිට 4න් 1යි නේ. භාගයයිනේ. භාගයේ වර්ගය කියන්නේ 4න් 1යි. එතකොට x අගය කීයද? 8න් 1ක් වෙනවා. y අගය බලන්න. හරිද? x අගය 8න් 1යි. y අගයත් බලන්න අපි ඉක්මනට ගමු. t සමානයි භාගය දාමු. y මෙන්න පුතේ භාගය දාපුවම 4න් 1 වෙනවා. එකෙන් භාගයක් අඩු කරපුවම ඉතින් භාගයයිනේ. එතනත් පුතේ 8න් 1යිනේ. එතන එතන පොයින්ට් එකත් 8න් 1යි. හොඳයි. දැන් බලන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 1යි. පොයින්ට් එකක්. එහෙම නැත්නම් ඛණ්ඩාංකයක් දන්නවා ලක්ෂයක. එහෙනම් මොකද්ද අපිට මෙතන සරල රේඛාවේ සමීකරණය වෙන්නේ? අවශ්‍ය සරල රේඛාව අවශ්‍ය ස්පර්ශකය එයාගේ සමීකරණය අපිට හොයන්න පුළුවන් කොහොමද? y ඍණ 8න් 1 x ඍණ 8න් 1 සමානයි අනුක්‍රමණය කවුද? ඍණ 1යි. සරල සුළු කිරීමක් තියෙන මේක මේ පැත්තට ගුණ කරලා මේ පැත්තට දාමුනේ. x ධන y වෙනවා. ධන 8න් 1 මෙහෙට ඍණ 8න් 1 වෙලා මේ ඍණ 8න් 1ත් එක්ක ඍණ 4න් 1යි. බිඳුවට සමානයි. ඔක්කොම 4න් ගුණ කළොත් 4x 4y ඍණ 1 සමානයි. බිඳුව කියලා අපිට අවශ්‍ය සමීකරණය ওই විදිහට ගන්න පුළුවන්. හොඳ දරුවනේ. දැන් අපි බලමු අපේ පේපර් එකේ 7 වෙනි ගැටලුව. අනුකලන ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. අපි 7 වෙනි ගැටලුව බැලුවොත් බලන්න මෙන්න මුලින්ම පොඩි අපේ අර O level කාලේනේ බීජීය භාග සුළු කිරීමක් තියෙනවා. එක බෙදීම 1 ධන x වර්ගය ඍණ 1 බෙදීම 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය. මේක සුළු කරන්න. එතකොට මොකද කරන්නේ? O level නේද? පොදු හරය ගන්නවා. අපි එකපාරම සුළු කරමුනේ. මේක මේ පැත්තට ගුණ වෙද්දි මම පූර්ණ වර්ගය අරගෙනම සුළු කරන්නම් නේද? 1 ධන 2x ධන x වර්ගය. මේ ඍණ මේක මෙතෙන්ට ගුණ වෙද්දි ඍණ 1 ඍණ x වර්ගය වෙනවා. අන්න පුතේ කැපෙනවා මේ 1 x වර්ගය. සුළු වෙලා එන්නේ මොකද්ද? 2x බෙදීම 1 ධන x වර්ගය 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය. ඔන්න මේ බීජීය භාග සුළු කිරීමෙන් මේ විදිහේ පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. දැන් බලන්න හොඳට කියවලා එනයින්. ඒ කියන්නේ මේ ප්‍රතිඵලය භාවිතා කරලා අපිට අනුකලනය කරන්න දීලා තියෙන ශ්‍රිතය බලන්න. මේ ශ්‍රිතයම තමයි තියෙන්නේ. හැබැයි දෙක නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේක දෙක නැත්තම් ඒ දෙකෙන් මොකද වෙන්න ඕනේ දැන්? මෙහෙමනේ තියෙන්නේ. 2x 1 ධන x වර්ගය 1 ධන x ගේ සම්පූර්ණ වර්ගයට දැන් ඕකනේ නේ. සුළු කිරීමෙන් අන්තිම උත්තරේ. එතකොට ඔයාට මේ දෙක මේ පැත්තට දැම්මොත් x බෙදීම 1 ධන x වර්ගය 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය සමානයි කාටද? මෙතන දෙකෙන් එක මෙහෙට පයින්නවා. මේ දෙන්නන් ඉන්නේ. හරිද? මේ දෙන්න ඉන්නේ. අනුකලනය කරන්න ඕනේ. එහෙනම් මේක අනුකලනය කරන්න ඕනේ dx 1 ධන x වර්ගය. ඍණ මේකත් අනුකලනය කරන්න ඕනේ dx 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය. එතන පුතේ අපිට නිශ්චිත අනුකලනයක් නේ තියෙන්නේ. කොහෙද යන්ද? බිඳුවේ ඉඳන් 1ට. බිඳුවේ ඉඳන් 1ට බිඳුවේ ඉඳන් 1ට. එහෙනම් මේක අනුකලනය කරන්නේ නැතුව අපි මේ දෙන්නව අනුකලනය කරන්න තමයි දැන් තියෙන්නේ. භාග එළියේ තියෙනවා. හරි. අන්න අපිට මතකයි 1 බෙදීම 1 ධන x වර්ගය කියන්නේ මොකද්ද? අනුකලනය. tan inverse x. හැබැයි නිශ්චිත අනුකලනය අමතක කරන්න එපා. බිඳුවේ ඉඳන් 1ට. ඍණ. මේ තියෙන්නේ ඔයාලට මතකයි 1 ධන x වල ඍණ දෙකේ බලයනේ. උඩට ගත්තාම 1 ධන x වල ඍණ දෙකේ බලය. ඒතර බලයට එකක් එකතු කරනවා ඒකෙන් බෙදනවානේ. එතන මොකද වෙන්නේ? 1 ධන x වල ඍණ 1 වෙලා ඒකෙන් බෙදපුවාම මෙතන ධන වෙනවානේ. ඍණ 1කින් බෙදපුවාම මේ ඍණ ලකුණ ධන වෙනවා. මෙතන කවුද තියෙන්නේ? 1 ධන x වල ඍණ 1. ඒක පල්ලෙහාට ගියමුනේ. 1 ධන x වල ඍණ 1 නේ තිබ්බේ. පල්ලෙහාට ගෙන ආපුවම 1 ධන x බවට
පත් වෙනවා. මොකද සීමාව 0.1. හරි. අනුකලනයේ කතන්දර ඉවරයි. දැන් ආදේශ කරන්න තියෙන්නේ. බලන්න එක දාන්න. tan inverse 1. කීයද? 5 බෙදීම 4යි. ඍණ. බිඳුව දාන්න. tan inverse බිඳුව. කියන්නේ බිඳුවයිනේ. දාන්න. මුලින්ම එක ආදේශ කරන්න මෙතන x ට. එතකොට කීය දෙන්නේ? භාගයයි. ඍණ. බිඳුව ආදේශ කරන්න x ට 1යි. අන්න පුතේ අන්තිම උත්තරේ මෙතන භාගයයි. මෙතන 5 බෙදීම 4යි. මෙතන භාගෙන් එකක් අඩු කරපුවම ඍණ භාගයයිනේ. ওই විදිහට අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඕනනම් මේ දෙක ඇතුළට දාමු 5 බෙදීම 8 ඍණ 4න් 1 කියලා අපිට අවසාන පිළිතුර ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. එතකොට මේ පේපර් එකේ අන්තිම ගැටලු තුන දැන් අපිට තව ඉතුරු වෙලා තියෙනවා. ඒ තුන ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම කසුන් සර්ට ආරාධනා කරනවා. හොඳයි. දුවපති අපි එහෙනම් යමු මේකේ අවසාන ගැටලු 3 වෙතට. මම එනම් එන්නම් අපේ 8 වෙනි ගැටලුවට. එතකොට මේ 8 වෙනි ගැටලුවේදී අපිට දීලා තියෙනවා සරල රේඛාව සම්බන්ධතාවයක් දීලා තියෙන්නේ 3x ධන 2y සමානයි 24. එතකොට අපිට xy තලයක මේ කොටසට දාලා ප්‍රස්ථාරය ඇඳගත්තොත් 3x ධන 2y සමානයි 24. එතකොට මෙයාගේ දුරපතලට පේන්න ඕනේ 3x ධන 2y සමානයි 24 කියලා කිව්වහම මෙයාට ලැබෙන්නේ ඍණානුක්‍රමණයක් නේද? එහෙනම් ඍණානුක්‍රමණයක් නම් අපිට ප්‍රස්ථාරය දල වශයෙන් මෙන්න මේ වගේ ඇඳ ගන්න පුළුවන්. 3x ධන 2y සමානයි 24 කියන ප්‍රස්ථාරය. එතකොට අපිට කියනවා y අක්ෂයේ a හිදී කපනවලු x අක්ෂයේ b හිදී කපනවලු නේද? ඊට පස්සේ කියනවා x අක්ෂ AB හි ලම්බ සමච්ඡේදකය. ඒතර AB හි ලම්බ සමච්ඡේදකය කවුද පුතේ? මෙතන ඔන්න AB ඉන්නවා මෙයාව හරි මැදින් බෙදාගෙන යන මෙයාට ලම්බ වූ රේඛාව නේද? මෙයාව හරි මැදින් බෙදාගෙන යන මෙයාට ලම්බ වූ රේඛාව. ඒතර මේ දිගවල දෙක සමාන වෙන්න ඕනේ. මේ රේඛාව බිඳුව ඍණයක හරහා බලන්න කවුද බිඳුව ඍණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනක තියෙන ලක්ෂයක් නේද? බිඳුව ඍණයක හරහා x අක්ෂයට සමාන්තර වැඳි රේඛාව. කියන්නේ මෙයාට සමාන්තරව අපිට රේඛාවක් අඳ ගන්න පුළුවන්. මේක හරහා යන රේඛාව C හිදී හමු වෙනවලු. මෙන්න C ලක්ෂය අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. එහෙනම් දුවල පුතාලට මේක දැක්ක ගමන් පේන්න ඕනි මෙන්න මෙහෙම දෙයක්. මේ ABC ත්‍රිකෝණයේ මෙන්න මේ කොටස ගත්තා. මම මෙතන ලක්ෂය ගන්නම් D කියලා. එහෙනම් මෙන්න මේ CD කියන දුර දුවල පුතාලට පේන්න ඕනි මේ ත්‍රිකෝණයට අදාළව අපිට තෝරා ගන්න පුළුවන් උච්චයක් විදියටත් ඒ වගේම AB පාදය අපිට තෝරා ගන්න පුළුවන් මෙයාගේ ආධාරකයේ විදියටත් නේද? එහෙනම් අපිට දැන් AB ලක්ෂ දෙක හොයාගත්තා නම් මේ ගානේ AB දුර අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු AB ලක්ෂය කොහොමද හොයන්නේ කියන එක. ඒතර දුර පුතාලට පේනවා මේ A කියලා කියන්නේ y අක්ෂය මත ලක්ෂයක්. ඒ කියන්නේ x සමානයි බිඳුව කියන අගය නේද? එහෙනම් A කියන අවස්ථාව අපිට x සමානයි බිඳුවේදී හොයන්න පුළුවන්. y කියලා කියන්නේ 12යි. ඒ වගේම b කියන ලක්ෂය අපිට y සමානයි බිඳුවේදී හොයන්න පුළුවන් නේද? b කියලා කියන්නේ y බිඳුව වෙන අවස්ථාව. y සමානයි බිඳුවේදී x සමානයි දුරපතල ලැබෙනවා 24 බෙදීම 3ක්. ඒ කියන්නේ 8ක් විදියට. එහෙනම් මෙතනගේ 12යි මෙතනගේ 8යි. ඒතර මෙතන ඛණ්ඩාංකයම බලන්න. අපි ඛණ්ඩාංකයක් විදිහට මේක ලකුණු කරගත්තොත් අපිට ලැබෙන්නේ බිඳුව 12. මෙතන ඛණ්ඩාංකයේ විදිහට ලකුණු කරගත්තොත් අපිට ලැබෙන්නේ 8 බිඳුව නේද? ඒතර මේ තියෙන්නේ මොකද්ද? මේ D කියන ලක්ෂය දුර පුතාලට පේන්න ඕනේ මේ AB කියන ලක්ෂ දෙකේ යා කරන රේඛාව එකට එකේ අනුපාතයෙන් බෙදෙන ලක්ෂය නේද? එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංකය අපිට ලැබෙනවා කෙලින්ම 12යි බිඳුව එකට එකතු කරලා දෙකෙන් බෙදුවා 8යි බිඳුව එකට එකතු කරලා දෙකෙන් බෙදුවා නේද? එහෙනම් 4යි 6යි. ඔන්න D ලක්ෂයේ ඛණ්ඩාංකය. හරි. දැන් ඔන්න මේ රේඛාව A සහ B ලක්ෂ දෙක දන්න නිසා අපිට AB දුර හොයා ගන්න පුළුවන්. ඒතර AB දුර හොයන්න දුව පුතාලා දන්නවා ලක්ෂ දෙකක් අතර දුර y වෙනසේ වර්ගය සහ x වෙනසේ වර්ගයේ වර්ගමූලය. මේක සුළු කරගත්තා නම් අපිට ලැබෙනවා 144යි අපිට ලැබෙන්නේ 144යි 64යි මූල 208ක්. මෙන්න AB දුර අපිට ලැබෙනවා මූල 208ක් විදියට. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ CD කියන දුර අපිට හොයාගන්න නේද පුතේ? එහෙනම් C කියන අගය හොයාගත්තා නම් අපිට D කියන ලක්ෂය දන්නා නිසා CD දුර අපිට ගණනය කරගන්න පුළුවන්. අපිට C කියන ලක්ෂය හොයන්න පුළුවන් මෙන්න මේ CD හරහා යන රේඛාවේ සමීකරණය හොයාගත්තා නම් නේද? දැන් අපිට මේ රේඛාව හොයාගන්න අපි දැන් D ලක්ෂය දන්න නිසා මෙන්න මේ අනුක්‍රමණය අපි අර ප්‍රගීත් සර් දුවල පුතාලාට කලින් ගැටලුවේදී පැහැදිලි කරා වගේම
මේ රේඛාවකේ අනුක්‍රමණය සහ රේඛාව මත ලක්ෂයක් දන්නවා නම් අපිට මේ රේඛාවේ සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් නේද? එහෙනම් මේ රේඛාවේ අනුක්‍රමණය අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ AB හරහා යන රේඛාවේ අනුක්‍රමණය ගත්තොත් මේ රේඛාවට අදාළ අනුක්‍රමණය ගත්තොත් දුල පුතාලට ලැබෙනවා ඍණ 3 බෙදීම 2ක් නේද? දැන් මේ රේඛා දෙක ලම්බ නිසා මේ L රේඛාවට අදාළ අනුක්‍රමණය අපිට ලැබෙන්නේ කොහොමද? මෙයාගේම ඍණ 1 යට අනුක්‍රමණය. ඒ කියන්නේ ධන 3න් 2ක් විදිහට අපිට අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි ටක් ගාලා මේ L කියන සමීකරණය හොයාගමු. එහෙනම් මේ ගැටලුව අතර කලින් ගැටලුවේ ආකාරයෙන්ම තමයි මේ කොටස විසඳන්න තියෙන්නේ. y ඍණ 6 බෙදීම x ඍණ 4 සමාන වෙනවා 2 බෙදීම 3ට. ඒතර අපිට මේක ලබා ගන්න පුළුවන් 3y ඍණ 18 සමානයි 2x ඍණ 8යි 2x ධන 10ක් විදියට නේද? එහෙනම් මේ රේඛාව සහ x සමානයි ඍණ 1 හරහා යන y සමානයි ඍණ 1 හරහා යන රේඛා දෙක විසඳුවා නම් දුල පුතාලට c ලක්ෂය හොයාගන්න පුළුවන්. මේ රේඛාව සහ y සමානයි ඍණ 1. එහෙනම් y සමානයි ඍණ 1 කියන එකේ අදහස මේ y අගයට ඍණ 1 ආදේශ කරන්න. එතකොට x අගය ලැබෙනවා ඍණ 3යි ඍණ 13 බෙදීම 2ක් විදියට. අන්න දුල පුතාලට c ලක්ෂයේ කණ්ඩාංකය ලැබෙනවා ඍණ 13 බෙදීම 2යි ඍණ 1යි විදියට. දැන් c ලක්ෂය දන්නවා d ලක්ෂය දන්නවා. එහෙනම් cd දුර හොයාගන්න පුළුවන් නේද? cd දුර අපිට ලැබෙනවා ලක්ෂ දෙකක් අතර දුරක්. එහෙනම් 6 ඍණ 1 වර්ගය කියන්නේ 6 ධන 1 වර්ගය ධන 4 ඍණ 13 කියලා කියන්නේ 4 ධන 13 බෙදීම 2 වර්ගය. අන්න දුල පුතාලට cd දුර ලැබෙනවා වර්ගමූල 627ක් විදියට. cd දුර ලැබෙනවා. අන්න දුල පුතාලට දැන් cd එක විසඳ ගන්න පුළුවන් මේ විදිහට ලක්ෂ දෙකක් අතර දුර ලබා ගන්න ආකාරයට y වෙනසේ වර්ගය සහ x වෙනසේ වර්ගය. ඒතර දුල පුතාලට මේක අපිට ලබා ගන්න පුළුවන් 637 බෙදීම 4 ආකාරයක් විදිහට මේ cd අගය නේද? දැන් එහෙනම් අපිට තියෙන්නේ මේ ත්‍රිකෝණයේ උච්චය දන්නවා ආධාරකය දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් භාගයයි AB CD කියන දුරවල් දෙක. එහෙනම් කවුද පුතේ AB කියන්නේ? AB කියන්නේ අපි කලින් හෙව්වා මූල 208යි නේද? වැඩි කිරීම CD කියලා කියන්නේ 637 බෙදීම 4. එහෙනම් මේක සුළු කරා නම් දුල පුතාලට ලැබෙන අවසාන පිළිතුර විදියට ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග ඒකක 91ක් කියලා. මේක මතක ඇතුව ලියන්න මෙයාගේ ඒකකය වර්ග ඒකක කියන එක. එහෙනම් මෙන්න මේ ආකාරයට දුල පුතාලට 8 වෙනි ගැටලුව අවසන් කරගන්න පුළුවන්. අපි නම් දැන් යමු මේ පේපරයකට අදාළ 9 වෙනි ගැටලුව වෙත. හොඳයි දුවේ පුතේ. එහෙනම් මේ පේපර් එකේ 9 වෙනි ගැටලුව විදිහට බලමු අපිට දීලා තියෙන්නේ සරල රේඛාවක් සහ වෘත්තයක් ආශ්‍රිතයෙන් ලබා දීපු ගැටලුවක්. අපිට දීලා තියෙනවා සරල රේඛාවක් x cos alpha ධන y sin alpha ඍණ p සමානයි බිඳුව ආකාරයක්. ඒ වගේම වෘත්තයක් දීලා තියෙනවා x වර්ග ධන y වර්ග ඍණ a වර්ග වෘත්තයක් a හා b දී මේ සරල රේඛාව ඡේදනය වෙනවා කියලා අපිට කියලා තියෙනවා නේද? එහෙනම් මම මේ වෘත්තය ගන්නම් x වර්ග ධන y වර්ග ඍණ a වර්ග සමානයි බිඳුව ආකාරය. අන්න මේ සරල රේඛාව අපිට කපනවා කියලා කියනවා කොහමද? a සහ b ලක්ෂ දෙකේදී නේද? ඒතර මේ ගැටලුවේදී අපිට ඊළඟ කොටස විදිහට අහන්නේ AB විස්කම්භයක් වන වෘත්තයේ සමීකරණය සොයන්න. ඒතර AB විස්කම්භයක් වන වෘත්තයක්. කියන්නේ මේ වෘත්තය සහ මේ සරල රේඛාව ඇසුරෙන් මෙයාගේ විස්කම්භයක් වන වෘත්තයක්. මෙන්න මේ ආකාරයේ වෘත්තයක් තමයි අපිට හොයන්න තියෙන්නේ නේද? එහෙනම් දුර පුතාලට මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද? මේක සරල රේඛාවක් ආකාරයත් මේක වෘත්තයක් ආකාරයටත් ගත්තොත් මේ සරල රේඛාවේ සහ වෘත්තයේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක් A හා B හරහා යන ඕනෑම වෘත්තයක් නේද? ඕනෑම වෘත්තයක් අපිට ලැබෙනවා S ධන ලැම්ඩා L ආකාරයට. අන්න අපි දැන් හොයාගන්න ඕනේ මේ ලැම්ඩා අගය මේ වෘත්තයට අදාළව නේද? අතර අපි මේකට අදාළව මම S එක ආදේශ කරන්නම් x වර්ග ධන y වර්ග ඍණ a වර්ග ධන ලැම්ඩා වතාවක් x cos alpha ධන y sin alpha ඍණ p සමානයි බිඳුව. මෙන්න මේ විදිහට අපිට මේ ලක්ෂ දෙක හරහා යන ඕනෑම වෘත්තයක් ලැබෙනවා. හරි. දැන් එහෙනම් අපි හොයාගන්න ඕනේ මොකද්ද බලන්න.
මෙන්න මේ ලැම්ඩාගේ කොහොමද මෙන්න මේ AB රේඛාව විස්කම්භයක් වන පරිදි. එහෙනම් අපි බලමු AB රේඛා විස්කම්භයක් වන පරිදි ලැම්ඩා හොයන්නේ කොහොමද කියලා. දැන් මේ ලැම්ඩා එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ සමීකරණයට. ඒතර මේ සමීකරණයේ ලැම්ඩා ඇසුරෙන් මම මේ දීලා තියෙන පද්ධතියට දත්තයක් ආදේශ කරන්නයි හදන්නේ. එහෙනම් මේ ලැම්ඩා ඇසුරෙන් අපිට ගන්න පුළුවන් හොඳම කෙනා තමයි මේ අදාළ වෘත්තයේ කේන්ද්‍රය. අන්න දුවල පුතාලාට මෙයාගේ කේන්ද්‍රය ලැබෙනව කොහොමද? මෙතනින් බලන්න. අපිට ලැබෙන්නේ x වල සංගුණකයේ ලැම්ඩා cos alpha නේද? එහෙනම් අපිට මේ කේන්ද්‍රයේ x අගය කියන්නේ ඍණ ලැම්ඩා cos alpha බෙදීම 2යි. x වල සංගුණකයේ ඍණාගය බෙදීම 2යි. ඒ වගේම y කණ්ඩාංකය ලැබෙනවා y වල සංගුණකයේ ඍණාගය බෙදීම 2ක් ඍණ ලැම්ඩා sin alpha බෙදීම 2ක්. අන්න දැන් අපි මේ g කියන කේන්ද්‍රයේ අගයන් ටික දන්නවා ලැම්ඩා සහ ඇල්ෆා ඇසුරෙන්. දැන් අපිට තියෙන්නේ මේක AB රේඛාව මත නිසා AB රේඛාවට මේක ආදේශ කරන්න. එහෙනම් AB රේඛාව එහෙම නැත්නම් අපේ L කියන සමීකරණය. AB රේඛාව මත G පිහිටන බැවින්. මත G පිහිටන බැවින් මොකද වෙන්නේ? මේ L රේඛාව මෙයාගෙන් තෘප්ත කරනවා. L රේඛාව තෘප්ත කරයි. අපි දැන් මේ සම්බන්ධයට මෙයා ගැන ආදේශ කරමු. x කියන්නේ කවුද පුතේ? ඍණ ලැම්ඩා බෙදීම 2යි cos alpha cos වර්ග alpha. ඍණ ලැම්ඩා බෙදීම 2යි sin වර්ග alpha සමානයි p. එහෙනම් දුවල පුතාලාට මතක් වෙන්න ඕනි sin වර්ගය දන cos වර්ගය කියන සම්බන්ධතාවය. ඒතර ඍණ ලැම්ඩා බෙදීම 2ක් එළියට ගත්තොත් අපිට sin වර්ගය දන cos වර්ගය ලැබෙනවා කියන්නේ 1යි. එහෙනම් ලැම්ඩා කියන්නේ කීයද පුතේ? මෙතනින් අපිට ඍණ 2යි p ආකාරයකට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒ ඍණ 2යි p අපේ මේ සම්බන්ධයට ආදේශ කරොත් අපිට වෘත්තයේ සමීකරණය ලැබෙනවා. බලන්න. x වර්ග y වර්ග ඍණ 2යි p cos alpha x ඍණ 2යි p sin alpha x ඍණ a වර්ග මෙතනින් අපිට ලැබෙනවා මේක ආපහු ඍණ 2යි p ඍණ p ත් එක්ක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ධන අපිට ලැබෙනවා 2යි p වර්ග සමානයි බිඳුව ආකාරය. මෙන්න මේ විදිහට අපිට 9 වෙනි ගැටලුවට අදාළව වෘත්තයේ සමීකරණය ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් දැන් යමු මේ පේපර් එකේ කෙටි ප්‍රශ්න වලට අදාළ අවසාන ගැටලුව වෙතට. හොඳයි. එතකොට මේ පේපර් එකට අදාළ අවසාන ගැටලුවේදී අපිට දීලා තියෙන්නේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක්. අපිට ABC ත්‍රිකෝණයක සම්මතාංකණය මෙන්න මෙහෙම කෙනෙක් ඔප්පු කරන්න තියෙනවා. B ධන C ඍණ A cot B බෙදීම 2 ධන cot C බෙදීම 2 සමානයි 2A cot A බෙදීම 2 බව. නේද? එතකොට දුලු පුතාලා දන්නවා A ධන B ධන C සමානයි 5 කියන එක අපිට සම්මත ABC ත්‍රිකෝණයක් සඳහා ලියා ගන්න පුළුවන්. ඒතර මේක හරහා අපිට මේ සම්බන්ධතාවය ඔප්පු කරන්න පුළුවන්. ඒතර සම්මත ත්‍රිකෝණයේ පාද ටික දුවල පුතාලාට ලැබිලා තියෙනවා මේ සාධනය සඳහා නේද? B ABC කියන අවස්ථා ටික. එහෙනම් මේක දැකපු ගමන් දුවල පුතාලාට මතක් වෙන්න ඕනි sin සූත්‍රය. එහෙනම් දැන් බලමු. sin ප්‍රමේය මතක් වෙන්න ඕනේ. එතකොට අපි ලියන්න පුළුවන් sin A බෙදීම A sin B බෙදීම B sin C බෙදීම C. එහෙනම් මම මේක වඩා පහසුවෙන් සුළු කිරීම සඳහා මේක k කියලා අගයකට සමාන කරගන්න. අන්න දුවල පුතාලාට sin A සහ යාගේ සම්මුඛ පාදය k ඇසුරෙන් ලියා ගන්න පුළුවන්. නේද? ඒතර sin A කියලා කියන්නේ AK. sin B කියලා කියන්නේ BK. එහෙම නැත්නම් මේකම අපිට sin සූත්‍රයේම sin ප්‍රමේයම අනිත් පැත්තට ලියා ගන්නත් පුළුවන් මෙයාගේ පරස්පරයේ විදිහට. මම මේ ගැටලුව විසඳීම තවත් පහසු කිරීම සඳහා මේක ලියා ගන්නම් එයාගේ පරස්පරයේ විදිහට. මේ ආකාර දෙකෙන්ම දුවල පුතාලට මේ සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. මම මේ k dash මේක k කියලා ගන්නම්. අන්න බලන්න පුතේ. a කියලා කියන්නේ කවුද? k sin a. b කියලා කියන්නේ කවුද? k sin b. c කියලා කියන්නේ k sin c නේද? දැන් මේ ගැටලුව විසඳද්දී මේක දුවල පුතාලට ආකාර කිහිපයකට විසඳන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනනම් මේ සම්බන්ධතාවයේ එක පැත්තක් අරගෙන සුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙදී අපිට පාද සම්බන්ධතාවයක් සහ කෝණ සම්බන්ධතාවයක් දීලා තියෙන නිසා මම මේක ඔප්පු කරන්නම් මෙන්න මේ පාද සම්බන්ධතාවය එකට අරගෙන විසඳලා. ඒතර පාද සම්බන්ධතාවය එකට ගන්නවා කියලා කියන්නේ මම 2යි 1 මේ පැත්තට ගන්න. බලන්න මොකද වෙන්නේ කියලා. B ධන C ඍණ A බෙදීම 2යි.
මෙන්න මේ කොටස සමානයි කියලා පෙන්වුවා නම් හරි නේද? කොට් A බෙදීම දෙක බෙදීම මෙන්න මේ කියන කොටසට. ඒතර ඔන්න ඔය විදිහට මම මේ ගැටලුව විසඳනවා. දැන් මම මේ කොටස අරගෙන සුළු කරනවා. ඒතර මේ කොටස අපි දැන් සම්පූර්ණයෙන් ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට හරවන්න ඕනේ. එහෙනම් මම මේකට මෙන්න මේ අගයන් ආදේශ කරන්න. B කියන්නේ කවුද පුතේ? K sin B. C කියන්නේ K sin C. A කියන්නේ K sin A. අන්න දුලපතර ලැබෙනවා යට 2යි එකක්. ඒ කියන්නේ 2යි K sin A. K කැපිලා යනවා නේද? අන්න දැන් ඉතුරු වෙන්නේ මොනවද? සම්පූර්ණයෙන්ම ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් විතරයි. එහෙනම් දුලපතල දන්නවා මේ වගේ කෙනෙක් අපි භාග කෝණ වලට හරවගනිද්දී අනිවාර්යයෙන්ම කෝණ එකතු කෝණ අන්තර වලට අදාළ සම්බන්ධතා පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් මම මෙතනත් A ඉන්නවා මෙතනත් A ඉන්න නිසා මම මෙන්න මේ B සහ C එකට සුළු කරන්න. බලන්න. sin ධන sin එක නේද? ඒතර අපිට ඒක ලියන්න පුළුවන් 2යි sin B ධන C බෙදීම 2යි cos B ඍණ C බෙදීම 2. මම ඒකත් එක්කම මේ කෝණත් භාග වලට හරවන්නම්. 2යි sin A බෙදීම 2යි cos A බෙදීම 2යි අපිට යට වෙනවා කවුද? මෙතන sin A බෙදීම 2 භාග කෝණ වලට හරවද්දී දෙකක් එනවා. ඒ දෙකයි මේ දෙකයි හතරක් එනවා නේද? හරි. ඒතර මෙන්න මේ විදිහට අපිට මේක භාග කෝණ වලට හරව ගන්න පුළුවන්. දැන් මේක දැකපු ගමන් දුවල පුතාලට මතක් වෙන්න ඕනේ මොකද්ද? B ධන C බෙදීම 2. අන්න බලන්න. මම මේ සම්බන්ධතාවයෙන් ගන්නම් B ධන C බෙදීම 2 කියන එක. B ධන C බෙදීම 2. අන්න දුවල පුතාලට ටක් ගාලා ලැබෙනවා කවුද? phi ඍණ A බෙදීම 2. දැන් මෙයාගේ sin අගය කියන්නේ කවුද? මෙයාගේ sin අගය කියලා කියන්නේ sin අණුව ඍණ A බෙදීම 2ක්. ඒ කියන්නේ cos A බෙදීම 2ක් නේද? අන්න මෙතන cos A බෙදීම 2ට cos A බෙදීම 2ට cos A බෙදීම 2 2 කැපිලා යනවා. එහෙනම් මේ විදිහට දුවල පුතාලාට පහසු අවස්ථාවක් දක්වා මේක සුළු වෙලා තියෙනවා. දුව පුතේ දැන් එතකොට අපිට අවසාන කොටස සුළු වුණාම B ධන C ඍණ A බෙදීම 2යි කියන කොටස මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා නේද? දැන් අපි කොහොම හරි කරලා උඩ හදා ගන්න ඕනි ඒ කොටසක්. ඒක නිසා මම මේක සුළු කරන්න පහසු වෙන්න B ඍණ C බෙදීම 2 sin A බෙදීම 2 ලියා ගන්නම් cos B ධන C බෙදීම 2. සහ යට අපිට එනවා 2යි sin A බෙදීම 2ක් නේද? ඒතර 2යි sin A බෙදීම 2ත් මම ලියා ගන්නම්. මොකද අපිට යට ඕනි B සහ C වලින් නිසා මම මේකත් ලියා ගන්නම්. කමන්න මම දැනට තියාගන්නම්කෝ. අපි අවශ්‍ය විදියට අරක දිහා බලාගෙන අවසාන පිළිතුර දිහා බලාගෙන සුළු කරමු. දැන් මෙතන දුලපතලට පේනවා මෙතන cos ඍණ cos එකක් ලැබිලා තියෙනවා නේද? එහෙනම් මට මේක ලියන්න පුළුවන් 2යි sin සම්බන්ධතාවය. ඒතර මෙතනදී පටල ගන්න එපා. cos ඍණ cos එකේදී අපි පළවෙනි එක කෝණ එකතුව බෙදීම දෙකක් ගනිද්දී B බෙදීම දෙකක් ලැබෙනවා. හැබැයි දෙවෙනි එකේදී අපි ගන්නේ මෙයාගෙන් මෙයා නෙමෙයි මේ පස්සේ තියෙන කෝණයෙන් තමයි කලින් තියෙන කෝණය අඩු කරන්නේ. අන්න අපිට ලැබෙනවා කවුද? sin C බෙදීම 2 කියන අවස්ථාව. ඒතර මේක දුලපතල පටල ගන්න එපා. ඒතර යටින් තියෙනවා අපිට 2යි sin A බෙදීම 2ක්. අන්න අපිට මේ දෙකත් සුළු කරන්න පුළුවන්. දැන් අපිට යට cot B බෙදීම 2යි cot C බෙදීම 2යි හදා ගන්න අවශ්‍ය නිසා මම මෙහෙම දෙයක් කරන්නම්. දැන් මේක අපිට කොහොම කරත් cot අවස්ථාවක් හදා ගන්න මේක sin සහ sin වලින්ම තමයි අපිට බෙදන්න තියෙන්නේ. ඒක නිසා මම මේ sin A බෙදීම 2ත් එක්ක මෙහෙම ගන්නම් උඩට අපිට cot එකකුත් ඕනේ නිසා මම උඩ වැඩි කරනවා cos A බෙදීම 2කින් ඒ වගේම යටත් වැඩි කරනවා cos A බෙදීම 2කින්. මොකද අපිට එතකොට බලන්න මෙතන cos බෙදීම sin එකෙන් අපිට cot A බෙදීම 2ක් එනවා. අන්න cos A බෙදීම 2 දුවල පුතාලාට මතක් වෙන්න ඕනි අපේ අර ගැටලුවේ මුලින් හදාගත්තු විදිහට cos A බෙදීම 2 sin B ධන C බෙදීම 2 ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. අන්න cos බෙදීම sin එක අපිට උඩින් cot A බෙදීම 2 එන විදිහට හදා ගන්න පුළුවන් නේද? අන්න ඒතර ගානේ අපිට ලවය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ කොටසට අදාළ හරය සුළු කිරීම. ඔන්න මම මේ කොටස බලන්නම් ප්‍රසාරණය කළා. sin B බෙදීම 2යි sin C බෙදීම 2යි. අන්න යට කොටස අපිට ලැබෙන කොහමද? sin B බෙදීම 2යි cos C බෙදීම 2යි ධන cos B බෙදීම 2යි sin C බෙදීම 2යි වතාවක් cot A බෙදීම 2 නේද? මෙන්න මේක දැකපු ගමන් දුවල පුතාලාට පේන්න ඕනේ අවසාන පිළිතුර cot B බෙදීම 2යි cot C බෙදීම 2යි හදාගන්න මේ ලවය අපිට එකයට හරයට ආදේශ කරන්න පුළුවන්. කියන්නේ මේක බෙදීම sin සහ sin කියන ගුණිතය ගත්තොත් මොකද වෙන්නේ බලන්න. sin B බෙදීම 2කට sin B බෙදීම 2 කැපෙනවා
sin c cos c ගෙන් බෙදුනහම cot c බෙදීම දෙකක් එනවා. මෙයා මේකෙන් බෙදුනහම sin c බෙදීම දෙකට sin c දෙක බෙදීම කැපෙනවා. මේ කොටසෙන් cot c බෙදීම දෙක b බෙදීම දෙකක් අපිට එනවා නේද? අන්න අවසාන පිළිතුර cot a බෙදීම 2යි. මෙතනින් එනවා cot c බෙදීම දෙකක් ධන cot b බෙදීම දෙකක්. එතකොට මේකේ කෙටි ප්‍රශ්නයක් වුණාට මේක සුළු කිරීම කොටස පොඩ්ඩක් කල්පනාවෙන් සුළු කරන්න ඕනේ. මොකද අවසාන පිළිතුර දිහා බලාගෙන සුළු කරන්න. එතකොට දූල පුතාලට මේක පැටලෙන්නේ නැතුව සුළු කිරීමක් කරන්න පුළුවන්. අන්න අපිට සම්බන්ධතාවය දැන් ලැබිලා තියෙනවා b ධන c ඍණ a බෙදීම 2යි a. මෙන්න මේ සම්බන්ධතාවය විදියට නේද? එහෙනම් මේක අපිට හරස් ගුණිතය දැම්මා නම් අපිට ඔය ඔප්පු කරන්න තියෙන සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයට දූල පුතාලට මේ PO පේපර් එකට අදාළ කෙටි ප්‍රශ්න 10 විසඳන්න පුළුවන්. හොඳයි. දුවේ පුතේ අද අපි එහෙනම් දූල පුතාලත් එක්ක සාකච්ඡා කරා ජාතික අධ්‍යාපන ආයතනය විසින් දූල පුතාලට ඉදිරිපත් කරපු පුහුණු වීමේ ප්‍රශ්නාවලියට අදාළ තෝරාගත් කෙටි ප්‍රශ්න කිහිපයක් කෙටි ප්‍රශ්න සහ B කොටසට අදාළ ප්‍රශ්න වලින් අපි සකස් කරන ලද පේපර් එකකට අදාළ කෙටි ප්‍රශ්න 10. එතකොට මේ වගේම ඉදිරි වැඩසටහන් කිහිපයේදීත් අපි දූල පුතාලට මේ පේපර් එකේටම අදාළ ඒ කියන්නේ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතයට අදාළ පේපර්ස් දෙකම සම්පූර්ණ පේපර්ස් දෙකක් දූල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාල මේ වීඩියෝස් නැවත නැවත නරඹන්න පුළුවන් අපගේ YouTube channel එක වන ITN ශ්‍රී ලංකා 2.0 YouTube channel එක හරහා. එහෙනම් දූල පුතේ මේ පුහුණු වීමේ ප්‍රශ්නාවලියට අදාළ අපි සකස් කරගත් මේ පේපර්ස් දෙකට අදාළ B කොටස සහ අපේ ව්‍යවහාරික ගණිත පේපර් එකෙන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණෙන් නැවත ඊළඟ වැඩසටහන වලින් දූල පුතාලට අපි මේ පේපර්ස් ටිකේ ඉතුරු කොටස සම්බන්ධයෙන් ඒ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක අපි දූල පුතාලට අවබෝධයක් ලබා දෙනවා. එහෙනම් දූල පුතේ අපි මේ සකස් කරගත්තු ලද පුහුණු වීමේ ප්‍රශ්නාවලියට අදාළ මේ පේපර්ස් දෙකේ ශුද්ධ ගණිතයට අදාළ B කොටසේ ප්‍රශ්න සමග දූල පුතාලත් එක්ක නැවත හමු වෙන තෙක් දූල පුතාලට ආයුබෝවන් සුබ දවසක්.